අද අනාවැකි හා දෙවියන් වහන්සේ යන මාතෘකාව යටතේ දෙවියන් වහන්සේගේ වචනය බෙදා ගනිමු. මේ මාතෘකාව යටතේ දෙවියන් වහන්සේ මේ පොළොවට පැමිණිය යුත්තේ ඇයිද යන අනාවැකිමය හේතුව ගැන සොයා බලමු. දෙවියන් වහන්සේ මාංශවත්ව මේ පොළොවට පැමිණියේ නැතිනම් සිදුවන්නේ කුමක්ද? අප මේ ප්‍රශ්නය ගැන සිතා බැලිය යුතුයි. උන්වහන්සේ පැමිණියේ නැත්නම් කුමක් සිදු වෙයි කියාද ඔබ සිතන්නේ? අපට ජීවන වෘක්ෂයෙන් කන්න පුළුවන් වෙනවද? අපට අලුත් ගිවිසුම පවත්වන්න පුළුවන් වෙනවද? සියොන් ස්ථාපිත වෙනවද? උන්වහන්සේ නොපැමිණියා නම් බයිබලයේ අනාවැකි අතරින් එක් අනාවැකියක්වත් ඉටුවන්නේ නැහැ. දෙවියන් වහන්සේ මේ පොළොවට පැමිණීම යනු මනුෂ්‍යයාට ලැබුණු විශාල ත්‍යාගයකි. එසේ තිබියදීත් වසර 2000කට පෙර දෙවියන් වහන්සේ බෙත්ලෙහෙමේ උපන් විටත් ඒ වගේම මේ යුගයේදී පොළොවේ කෙළවර වන කොරියාවේදී උන්වහන්සේ උපන් විටත් තමන් අතරේ වැඩ සිටින දෙවියන් වහන්සේව ඔවුන් හඳුනා ගත්තේවත් උන්වහන්සේ කොයිතරම් වටිනවාද කියා තේරුම් ගත්තේවත් නැහැ. ඔවුන් වසර 2000කට පෙරදී යේසුස් වහන්සේව කුරුසපත් කිරීමේ දරුණු පාපය සිදු කළෙත් උන්වහන්සේගේ ලේ අප පිටත් අපගේ දරුවන් පිටත් වේවා කියා කෑ ගැසුවේ තේ නිසයි. අද අප අනාවැකි අධ්‍යයනය කර මේ පොළොවට පැමිණි දෙවියන් වහන්සේ මේ අවසන් යුගයේදී සියලු අනාවැකයන් සම්පූර්ණ කරමින් තම සෙනගට මඟ පෙන්වන්නේ කෙසේද කියා සොයා බලමු. උන්වහන්සේ පැමිණියේ නැත්නම් අපට පව්කමාවේ ආශිර්වාද නොලැබෙන්න තිබුණා. අපට සදාකාල ජීවනයේ මාර්ගය, ස්වර්ගයට ඇති මාර්ගය, සියොන් වගේම අලුත් ගිවිසුමක් දැන ගැනීමට නොහැකි වන්න තිබුණා. අපට ස්වර්ගීය යෙරුසලෙම් මෑණියන්වත් ගැලවීමවත් ලබා ගන්නට නොහැකි වන්න තිබුණා. මේ සිතුවිල්ලෙන්ම පමණක් කරන්ට දෙයක් නොමැති වුවත් දෙවියන් වහන්සේගේ පැමිණීම වෙනුවෙන් බොහෝ ප්‍රීති වෙන්න. දෙවියන් වහන්සේ මේ පොළොවට පැමිණෙන්න බොහෝ හේතු තිබෙනවා. ඒවා අතරින් උන්වහන්සේ පැමිණියේ නැති වූ සත්‍ය නැවත ස්ථාපිත කිරීමට බව අද අප බයිබලයේ ඉගැන්වීම් වලින් සනාථ කර ගනිමු. මතෙව් 13:24 බලමු. උන්වහන්සේ තවත් උපමාවක් ඔවුන් ඉදිරියේහි දක්වමින් තමාගේ කෙතෙහි හොඳ බීජ වපුළු මිනිසෙකුට ස්වර්ග රාජ්‍යයේ සමාන කරනු ලැබේ. මිනිසයන් නිදා සිටියේදී ඔහුගේ සතුරා ඇවිත් තිරිඟු අතරේ කිරිඳි වපුරා ගියේය. කොළ වැඩි කරල් හටගත් කල කිරිඳිත් පෙනුනේය. එවිට ගෙදර ස්වාමියාගේ දාසයෝ ඇවිත් ස්වාමිනි, ඔබගේ කෙතෙහි ඔබ හොඳ බීජ වපුලා නොවේද? එසේ වී නම් කිරිඳි කොයින්දැයි ඔහුට කීවෝය. සතුරෙක් මේක කරලා තිබේයයි ඔහු කීවේය. එවිට දාසයෝ කතා කොට එසේ වී නම් අප ගොස් ඒවා උදුරා දමනවාට ඔබ කැමතිදැයි ඔහුගෙන් ඇසුවෝය. ඒත් ඔහු උත්තර දෙමින් එසේ නොකරල්ලා. නුඹලා කිරිඳි උදුරුන කල තිරිඟුත් ඒ සමග ඉදිරියෙන්ට පුළුවන්. කපන කාලය දක්වා දෙවගේම එකට වැඩෙන්ට ඉඩ ඇරපල්ලා. කපන කාලයේදී පළමු කොට කිරිඳි එකතු කර දවන පිණිස මිටි බැඳපල්ලා. නමුත් තිරිඟු මාගේ අටුවෙහි රැස් කරපල්ලා යයි කපන්නන්ට කියන්නෙමි කීවේයයි කීසේක. වසර 2000කට පෙරදී යේසුස් වහන්සේ මේ පොළොවට පැමිණ සත්‍ය නැති වුණේ කෙසේද කියාත් අවසන් දවස්වලදී අසත්‍යයෙන් සත්‍ය වෙන් කර හඳුනා ගැනීමට හැක්කේ කෙසේද කියාත් අපට අවබෝධ කර දෙන පිණිස උන්වහන්සේ කිරිඳි උපමාව විස්තර කළා. මෙහි අප අවධානය යොමු කළ යුතු ප්‍රධාන කරුණක් තිබෙනවා. මෙම සත්‍ය ක්‍රිස්තුස් වහන්සේ හරහා මනුෂ්‍යයන්ට ලැබුණා. ඉන්පසු අපගේ සතුරා වන යක්ෂයාගෙන් මේ පොළොව මත අසත්‍ය වැපුරුණා. දාසයන් විසින් අප ගොස් ඒවා උදුරා දමනවාට ඔබ කැමතිද කියා ඇසූ විටදී ස්වාමියා ලබා දුන් පිළිතුර කුමක්ද? නුඹලා කිරිඳි උදුරන කල තිරිඟුත් ඒ සමග ඉදිරියෙන්ට පුළුවන්. කපන කාලය දක්වා දෙවාගේම එකට වැඩෙන්ට ඉඩ ඇරපල්ලා කියාය. මේ උපමාවට අනුව සත්‍ය හා අසත්‍ය මේ ලෝකයේ එකට වැඩෙනවා. නමුත් අවසන් දවස්වලදී දෙවියන් වහන්සේ විසින් පළමු කොට කිරිඳි එකතු කර දවන පිණිස මිටි බැඳපල්ලා. නමුත් තිරිඟු මාගේ අටුවෙහි
සදාකාල ස්වර්ගයේ රැස් කරපල්ලාය කියා පවසනවා. දෙවියන් වහන්සේ උපමාව විස්තර කළේ මෙලෙසයි. අපගේ ගැලවීම උදෙසා යේසුස් වහන්සේ ලබා දුන් සෑම සත්‍යයක්ම එක් කළ විටදී අපට ඒ සියල්ල අලුත් ගිවිසුමට දමන්න පුළුවන්. ලූක් 22ට යමු. උපමාවේ යේසුස් වහන්සේ වැපුරූ හොඳ බීජ ලෙස පෙන්වන්නේ අලුත් ගිවිසුමයි. 7 වන පදයෙහි කියවෙන්නේ තවද පාස්කුව පූජා කළ යුතු මුහුන් නොදෙමූ රොටි කන දවස පැමුණුනේය. එවිට උන්වහන්සේ පේතෘස්ද යොහාන් දෙයවමින් නුඹලා ගොස් අප විසින් පාස්කුව කන පිණිස පිළියෙල කරන්නයි කීසේක්ක යනුවෙනි. පාස්කුව විස්තර කරන්නා වූ සිදුවීම මෙයයි. 19 වෙනි පදයට යමු. උන්වහන්සේ රොටිගෙන ස්තුති කොට කඩා ඔවුන්ට දී මේක නුඹලා උදෙසා දෙන ලද මාගේ ශරීරය. මා සිහි කිරීම පිණිස මේක කරන්නයි කීසේක. එලෙසම රාත්‍රී කෑමට පසු කුසලානදී මේ කුසලාන නුඹලා උදෙසා වගුරවන මාගේ ලේහි කුමන ගිවිසුමද? අලුත් ගිවිසුමය. යේසුස් වහන්සේ පොළොවට පැමිණි විට සියලු මනුෂ්‍යයන් වෙනුවෙන් කුරුසපත් වීමට පෙර දිනයේදී උන්වහන්සේ තම අවසන් කැමැත්ත ලෙස අලුත් ගිවිසුමේ සත්‍ය තබා ගියා. මේ කුසලාන නුඹලා උදෙසා වගුරවන මාගේ ලේහි අලුත් ගිවිසුමය. මෙහි නුඹලා ලෙස හඳුන්වන්නේ ගැලවුණු මනුෂ්‍යයන්වයි. එම සෙනගට යේසුස් වහන්සේ අලුත් ගිවිසුම පිහිටුවා දුන්නා. උපමාවේ පවසා ඇති ආකාරයටම උන්වහන්සේ තම කෙතේ හොඳ බීජ වැපිරෙව්වා. සැබවින්ම අලුත් ගිවිසුම හොඳ ගිවිසුමකි. යෙරමියා 31 වන පරිච්ඡේදයට ගොස් එය කොයිතරම් හොඳද කියා සොයා බලමු. යෙරමියා 31:31 බලමු. බලව මා විසින් ඊශ්‍රායල් වංශය සහ යුදා වංශය සමග කුමක් කරනවාද? අලුත් ගිවිසුමක් කරන දවස් පැමිණෙන්නේ යයි ස්වාමින් වහන්සේ කියනසේක. අලුත් ගිවිසුමක් සාදන්නේ කවුරුන්ද? අප මෙයට සැලකිලිමත්ව අවධානය යොමු කළ යුතුයි. එය දෙවියන් වහන්සේ කියා බයිබලය පවසනවා. දෙවියන් වහන්සේ අලුත් ගිවිසුම සාදනවා. එබැවින් කොයිතරම් බයිබලය අධ්‍යයනය කළත් කිසිම අනාගත වක්තෘවරයෙකුට හෝ තනි පුද්ගලයෙකුට අලුත් ගිවිසුම පිහිටුවන්න බැහැ. රංගන ශිල්පිනියෙකුට එක්තරා චරිතයක පිටපතක් ලැබුණා කියා හිතමු. නමුත් ඇය විසින් හිතාමතාම වෙනත් කෙනෙකුගේ චරිතයක් රඟපෑවා නම් කොහොමද එය නිවැරදි කියා කිසිම කෙනෙක්ට කියන්න බැහැ. ඇය එසේ කළහොත් සෑම දර්ශනයක්ම වැරදි. එම නාට්‍ය අවලංගු වෙන්න පුළුවන්. ඒ හා සමානව අලුත් ගිවිසුම පිහිටවීමේ භූමිකාව ඉටු කරන්නේ දෙවියන් වහන්සේ පමණයි. බයිබලයේ අනාවැකි කරන්නේ එයයි. 31 වන පදේ බලමු. බලව මා විසින් ඊශ්‍රායල් වංශය සහ යුදා වංශය සමග අලුත් ගිවිසුමක් කරන දවස් පැමිණෙන්නේ යයි ස්වාමින් වහන්සේ කියනසේක. එවනාහි මිසර දේශයෙන් ඔවුන්ගේ පියවරුන් ගෙනෙන පිණිස මා ඔවුන්ගේ අත ඇල්ලූ දවසේදී ඔවුන් සමග කළ ගිවිසුම වාගේ නොවේය. මම ඔවුන්ට ස්වාමි පුරුෂයෙක්ව සිටියෙම්. නමුත් ඔවුහු ඒ මාගේ ගිවිසුම කඩකළෝ යයි ස්වාමින් වහන්සේ කියනසේක. නමුත් ඒ දවස්වලට පසු මා ඊශ්‍රායල් වංශය සමග කරන ගිවිසුම මේ යයි ස්වාමින් වහන්සේ කියනසේක. මම මාගේ වේවස්ථාව ලෙස හඳුන්වන්නේ කුමක්ද? එය දෙවියන් වහන්සේ පිහිටෙව් අලුත් ගිවිසුමේ වේවස්ථාවයි. ඔවුන් තුලම තබා ඒක ඔවුන්ගේ සිත්වල ලියන්නෙමි. මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි. ඔවුහුද මාගේ සෙනග වන්නෝය. ස්වාමින් වහන්සේ හැඳින ගනින්නැයි කියා එකිනෙකා තම තමාගේ අසල්වාසියාටද සහෝදරයාටද තවත් නූගන්වන්නේය. මක්නිසාද ඔවුන්ගේ කුඩා අය පටන් ලොකු අය දක්වා සියල්ලෝම මා හැඳිනගෙන සිටින්නෝය. එසේය මම ඔවුන්ගේ කුමක්ද අපරාධය ක්ෂමා කරන්නෙමි. ඔවුන්ගේ පාපද තවත් සිහි නොකරන්නෙමි ස්වාමින් වහන්සේ කියනසේක. මෙම අලුත් ගිවිසුම පිහිටීම නියම වී තිබෙන්නේ දෙවියන් වහන්සේගෙන්ය. එම නිසා අපොස්තල පේතුරුස් යේසුස් වහන්සේ සමග සිටියත් එය ඔහුගෙන් පිහිටුනේ නැහැ. මුල් සභාවේ සුභාරංචියට අපොස්තල පාවුල් විසින් විශාල බලපෑමක් ඇති කළත් අපොස්තල පාවුල්ගෙන් අලුත් ගිවිසුම පිහිටුනේ නැහැ. මෙම සත්‍ය පිහිටුවන්න පුළුවන් කාට පමණක්ද? ලියා ඇති පරිදි මා විසින් ඊශ්‍රායල් වංශය සහ යුදා වංශය සමග අලුත් ගිවිසුමක් කරන්නේය. මෙහි මා ලෙස හඳුන්වන්නේ කවුරුන්වද? එය කළ හැක්කේ දෙවියන් වහන්සේට පමණයි.
තවද ලියා ඇති පරිදි අලුත් ගිවිසුම තුළින් මා ඔවුන්ගේ දෙවියන් වහන්සේද ඔවුන් මාගේ සෙනගද වන්නෝය. ඔවුන්ගේ පාපද තවත් සිහි නොකරන්නෙමි. වෙනත් අයුරකින් පවසනවා නම් අලුත් ගිවිසුමේ පව්කමාව පොරොන්දු වී තිබෙනවා. මේ හා සම්බන්ධව යේසුස් වහන්සේ උපමාවකින් පැවසුවේ ස්වාමියා තම කෙතේ හොඳ බීජ වැපුරුවේය කියාය. අලුත් ගිවිසුම අවසානයේ දක්වාම පවත්වනවා නම් කොයිතරම් හොඳ වෙන්න තිබුණද. කොහොම නමුත් දෙවියන් වහන්සේගේ මාංශය හා ලෙයින් පිහිටෙ වූ සත්‍ය විනාශ කිරීමට සාතන් බොහෝ ප්‍රයත්නයන් දැරුවා. අනාවැකි දෙස බලා අනාවැකි හා දෙවියන් වහන්සේ අතර ඇති සම්බන්ධතාවය ගැන විස්තරාත්මකව සොයා බලමු. දානියෙල් 7:25ට යමු. ඔහු මහෞත්තමයන්න්ට විරුද්ධව කාරණා කියන්නේය. මෙහි මහෞත්තමයන්න් ලෙස හඳුන්වන්නේ දෙවියන් වහන්සේවයි. එහෙම නේද? එහෙමනම් දෙවියන් වහන්සේට විරුද්ධව කාරණා කියන්නේ කවුරුන්ද? සාතන් හැර කිසිම කෙනෙක් දෙවියන් වහන්සේට විරුද්ධව කාරණා කියන්නේ නැහැ. සාතන් මහෞත්තමයන්න්ට විරුද්ධව කාරණා කියමින් මහෞත්තමයන්න්ගේ ශුද්ධවන්තයන්ට කුමක් කරනවාද? පීඩා කරන්නේය. ඔහු කුමක්ද? කාලවල්ද වේවස්ථාවද වෙනස් කරන්නට සිතන්නේය. ඔහු සත්‍යයේ කාලවල්ද වේවස්ථාවද දෙවියන් වහන්සේ විසින් නියම කළා වූ මංගල්‍යයන්ද වෙනස් කරන්නට සිතනවා. කාලයකටද කාලවලටද කාලභාගයකටද ඔහු අතට බාර දෙනු ලබන්නෝය. කිරිඳි උපමාවේ යේසුස් වහන්සේ විස්තර කර ඇති ලෙසම උන්වහන්සේ හොඳ බීජ වැපුරුවායින් පසු උන්වහන්සේගේ සතුරා පැමිණ සියලු දෙනා නිදා සිටියේදී තිරිඟු අතරේ කිරිඳි වපුරා ගියා. පළමුව හොඳ බීජ වැපුරුවායින් පසු ඊට උඩින් නපුරු දේවල් වැපුරුණා. ඒ දෙකම එකට වැඩෙද්දී කිරිඳි තිරිඟු වලට හානි කරන බව දාසයන් දුටුවා. එම නිසා ඔවුන් විගසින්ම ස්වාමියාට ඒ ගැන පැවසුවා. ස්වාමීනි, අප කෙතේ කිරිඳි නොවැපුරු නමුත් ඒවා ගනව වැඩෙනවා. අප ඒවා උදුරා දමනවාට ඔබ කැමතිද? ස්වාමියා ඔවුන් තිරිඟුත් උදුරා දමයි කියා බියෙන් පැවසුවේ එසේ නොකරන්න කියාය. උන්වහන්සේ ඒ දෙකම එකට වැඩෙන්නට හැරියා. අද ලෝකයේ සත්‍ය හා අසත්‍ය යන දෙකම එකට පවතිනවා. දෙවියන් වහන්සේ පොළොව මත අලුත් ගිවිසුමේ සත්‍යයේ හොඳ බීජ වැපුරුවා. නමුත් යක්ෂයා ඊට උඩින් නොපනත්කම් වැපුරුවා. ක්‍රිස්තියානි ඉතිහාසයට අනුව අපෝස්තලික යුගයේදී දෙවියන් වහන්සේගේ සත්‍ය පැවතුණා. අපෝස්තලික යුගයෙන් පසු බොහෝ ව්‍යාජ ඉගැන්වීම් සභාවට හඳුන්වා දුන්නා. කුරුසය, නත්තල, ඉරුදින නමස්කාරය හා බයිබලයෙන් සොයාගත නොහැකි අනෙකුත් උත්සව මේ සෑම දෙයක්ම අයත් වන්නේ අද පවතින කිරිඳිවලටයි. අපෝස්තලික යුගයේ අවසානයේදී එවැනි වූ දේවල් පැමිණෙන්නට පටන් ගත්තා. ඒ වගේම අපෝස්තලවරුන්ද ශුද්ධවන්තයන්ට අවදි වන්නයි පවසමින් වචනයට යමක් එකතු කරන්නවත් එයින් යමක් අහක් කරන්නවත් එපා. ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචිය හැර අන් කවර දෙවි කෙනෙක්වත් පිළිගන්න එපා. ගැලවීමේ මාර්ගයෙන් කිසිදාක අහක්ව යන්න එපා. නැතිනම් ඔබ කිසිදාක ස්වර්ගයට ඇතුල් නොවේවි කියා අනතුරු ඇඟෙව්වා. අපෝස්තලවරුන් ශුද්ධවන්තයන්ට තදින් අවවාද කළා. ගලාති 1:6ට යමු. ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාව කරන කොටගෙන නුඹලා කැඳ වූ තැනන් වහන්සේ කෙරෙන් නුඹලා මෙපමණ ඉක්මනින් අන්‍ය සුභාරංචියකට හැරී යනවාට මවිත වෙමි. සමහරු නුඹලා කලඹා ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචිය පෙරලන්ට කැමතිවා මිස ඒක වෙන සුභාරංචියක් නොවේ. නමුත් අප විසින් නුඹලාට ප්‍රකාශ කළ සුභාරංචිය හැර වෙන සුභාරංචියක් අපවත් ස්වර්ගයෙන් දේවදූතයෙක්වත් නුඹලාට ප්‍රකාශ කරතොත් ඔහු කුමක්ද? ශාපලත් දෙක් වේවා. නුඹලා පිළිගත් සුභාරංචිය හැර
වෙන සුභාරංචියක් යමෙක් නුඹලාට දේශනා කරතොත් ඔහු ශාපලද්දෙක් වේවයි අප වරක් කී හැටියට මම දැන් නැවතත් කියමි. ඉතින් මා විසින් සතුටු කරන්නට හදන්නේ මනුෂ්‍යයන්ද? නොහොත් දෙවියන් වහන්සේද? නොහොත් මා මනුෂ්‍යයන් ප්‍රසන්න කරන්නට සොයනවාද? මම තවම මනුෂ්‍යයන් ප්‍රසන්න කරන්නම් ක්‍රිස්තුස් වහන්සේගේ දාසයෙක් නොවෙමි. අපොස්තුල පාවුල් ගලාති සභාවේ සමාජිකයන්ට අන් සුභාරංචි අනුගමනය නොකරන්න කියා එකහෙලා පැවසුවා. කොහොම නමුත් අපොස්තලික යුගයේ අවසානයේ සිට ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචිය දූෂිත කරමින් ලෞකික දේවල් සභාවට පැමිණෙන්නට පටන් ගත්තා. මේ දේවල් සිව්වන සියවසේදී තවත් පැහැදිලිව පෙනෙන්නට ගත්තා. අප හොඳින් දන්නා පරිදි ක්‍රිස්තු වර්ෂ 321 දී සබතේ විනාශ කිරීමේ කාර්ය එනම් ඉරුදින විවේකය වේගවත් වුණා. සාතන් කාලවල්ද දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවද වෙනස් කරන්නට පටන් ගත්තා. දෙවියන් වහන්සේගේ සෙනග අතර ඉරුදින විවේකය හා ඉරුදින නමස්කාරයේද ස්වභාවිකවම හොඳින් සංවිධානය වුණා. ක්‍රිස්තු වර්ෂ 325 දී පාස්කුව අවලංගු වුණා. ඉන්පසු 354 දී නත්තල එකතු වුණා. බයිබලයේ නැති දේවල් ටිකෙන් ටික සභාව තුලට පැමිණෙන්නට පටන් ගත්තා. සත්‍ය තිබුණත් අසත්‍ය එකින් එක පැමිණෙන්නට පටන් ගත්තා. ක්‍රිස්තු වර්ෂ 431 දී කුරුසය සභාව තුල තබන්නට පටන් ගත්තා. අපොස්තුලවරුන් තදින් අවවාද කළේ මේ ගැනයි. ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචිය හැර වෙන සුභාරංචියක් දේශනා කළතොත් ඔබ ශාපලද්දෙක් වේවා. එබැවින් තවත් සැලකිලිමත් වෙන්න කියාය. කිරිඳි උපමාව තුල ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචිය හැර වෙනත් සුභාරංචියක් පෙන්වා දුන්නේ කවුරුන්ද? යේසුස් වහන්සේ පැවසුවේ සතුරෙක් මේක කරලා තිබේය කියාය. සතුරා යනු යක්ෂයාය. මෙය කරන්නේ සාතන්ය. ඔබ කිසිදාක සාතන්ට එකඟ වී ඔහු අනුගමනය නොකළ යුතුයි. එය සදාකාල නිරය, දඬුවම හා ශාපය වෙත ඇති මාර්ගයයි. අප ඒ මාර්ගයේ කිසිදාක නොයා යුතුයි කියා යේසුස් වහන්සේ ඉගැන්නුවා. කාලය ගෙවීමත් සමග අසත්‍යතාවය සත්‍යතාවයේ ලෙස සැලකුණා. බයිබලයේ ලියවුණත් නැතත් බොහෝ මනුෂ්‍යයන් බොහෝ කලක සිට එය චාරිත්‍රයක් ලෙස පැවැත්වුවා. ඔවුන් එය ගණන් නොගෙන සභාව තුල මනුෂ්‍යයන් කුරුසය නමස්කාර කරනවා මම දැක්කා. මනුෂ්‍යයන් කුරුසය යට උනන්දුවෙන් යාඥා කරනවා. කොහොම නමුත් මේ කිසිම දෙයක් බයිබලයේ මත පදනම් වන්නේ නැහැ. හිරුදෙවි මිත්‍රාගේ නමස්කාර උත්සවයන් සභාවට හඳුන්වා දුන්නා. අද නත්තල ඉරුදින නමස්කාරය හා රූප වන්දනාව ඒවායේ කොටස් වී තිබෙනවා. ඒවා සියල්ලක්ම හඳුන්වා දුන්නේ ක්‍රිස්තුස් වහන්සේ විසින් ඉගැන්වූ සුභාරංචියෙන් නොව හිරුදෙවි ආගමෙන්ය. එසේ තිබියදීත් දිගු කලක් පුරාවටම මනුෂ්‍යයන් අතර එවැනි දේ චාරිත්‍රයක් ලෙස පැවතුණා. එම නිසා ඉරුදින නමස්කාරයට යාම එය සාමාන්‍ය ලෙස පෙනෙනවා. ඒ වෙනුවට අප සබත පවත්වන්නේ සෙනසුරාදා දිනේ කියා පවසද්දී ඔවුන් අපව අමුත්තන් ලෙස සලකනවා. ස්වර්ගීය දූතයන් පවසන්නේ කුමක්ද? අපි ඉරුදින මෙහෙය පවත්වනවා කියා පැවසුවොත් දේව දූතයන් අපව අමුතු අය ලෙස සලකනවා. මා කිසිදාක එය ඔබට අනකලේ නැහැ. ඉරුදින මෙහෙය පවත්වන්න කියා ඔබට අනකලේ කවුරුන්ද? දෙවියන් වහන්සේ නිසකයෙන්ම එසේ පවසන්න පුළුවන්. ස්වර්ගයේදී අමුතුයයි සැලකෙන දේවල් පොළොවේ ස්වභාවයෙන්ම පැවැත්වෙනවා. බොහෝ කලක සිට නොපනත්කම් ධර්මයන් ලෙස තිබෙනවා. එහෙමනම් අලුත් ගෙවිසුමේ සත්‍යයන් නැවත පැමිණ පිහිටුවන්නේ කවුරුන්ද? මනුෂ්‍යයා වෙනුවෙන් නැවත හොඳ බීජ වපුරන්නේ කවුරුන්ද? මා නුඹලාගේ දෙවියන් වහන්සේද නුඹලා මාගේ සෙනගද වන්නෝයයි පැවසූ දෙවියන් වහන්සේ හා අප අතර සම්බන්ධතාවය ඇරදෙන්නේ කවුරුන්ද? අද දේශනාවේ මාතෘකාව අනාවැකි හා දෙවියන් වහන්සේ වන්නේ ඒ නිසයි. අනාවැකි කර ඇති ලෙස අප සියල්ල බැලිය යුතුයි. ඇතැම් අය රොටි සහ මිදිවුෂ මටත් ඒවා ගේන්න පුළුවන් කියා පවසනවා. එය එසේ නොවේ. දෙවියන් වහන්සේ විවර කර දුන් මාර්ගයේ අනුගමනය කරනවා පමණයි. දෙවියන් වහන්සේ සියල්ල දැනුම් දී අපට අවබෝධ කර දුන්නා. දෙවියන් වහන්සේගෙන් ඉෂ්ට විය යුතු අනාවැකියේ අපට මාර්ගෝපදේශකයෙක් විය නොහැකි. බයිබලයේ අනාවැකිය එයයි. අන්ධකාර යුගය අතරතුර නැති වූ සත්‍ය
නැවත පැමිණ පිහිටුයේ කවුරුන්ද? 과연 와서 회복시켜 주시고 되찾게 해 주실 것인가? 거기에 대해서 ඒ ගැන වූ බොහෝ සාක්ෂීන් හා 증거가 있고 අනාවැකි තිබෙනවා. 오늘 එසකියල් 34 වන පරිච්ඡේදයෙන් අප සොයා බලමු. 34 වන පරිච්ඡේදයේ 5 වන පදය. එඬේරෙක් නැතුව උන් විසිර ගොස් වනයේ සියලු සත්වයන්ට ගොදුරු වූවෝය. උන් විසිර ගියෝය. ඔවුන්ව රැකවල් කිරීමට, ආරක්ෂා කිරීමට හා ඔවුන්ට සත්‍ය ඉගැන්වීමට කිසිම එඬේරෙක් නොසිටි නිසා දෙවියන් වහන්සේගේ බැටළුවන් ලොව මුළුල්ලේම විසිර ගොස් සෑම වන මුර්ගයෙකුගේම ආහාර බවට පත්ව සිටිනවා. මනුෂ්‍යයා ඒ ආත්මික තත්වයේ ජීවත් වෙනවා. 6 වන පදය. මාගේ බැටළුව සියලු කඳුවලද උස්සූ සියලු හෙල්පිටද මුලාව ගියෝය. එසේය මුළු පොළොව තලයෙහි මාගේ බැටළුව විසිර ගියෝය. උන් සොයන්ට හෝ බලන්ට කිසිවෙක් නොවීය. පියාණන් මේ පොළොවට පැමිණෙන කාලය දක්වා මනුෂ්‍යයන් එඬේරෙක් නොමැතිව මුර්ගයන්ගේ ආහාර ලෙස විසිර සිටියා. 온 인류가 지내왔습니다. එබැවින් තමන් ඔවුන්ව දමා නොයන බව දෙවියන් වහන්සේ ප්‍රකාශ කර තම බැටළුවන් රැකබලා ගැනීමට 목자가 되시 අවසන් දවස්වල ප්‍රකාශ වුණා. එසකියල් 34:15 බලමු. මමම මාගේ බැටළුවන් පෝෂ්‍ය කර 뭐가 되겠 ස්වාමී වූ දෙවියන් වහන්සේ කියනසේක. බැටළුවන් තවත් මුර්ගයන්ගේ ආහාර නොවන පිණිස දෙවියන් වහන්සේ විසින්ම පැමිණ තම බැටළුවන් ගලවාගෙන පෝෂ්‍ය කරනවා කියා පැවසුවා. 15 වන පදය. මමම මාගේ බැටළුවන් පෝෂ්‍ය කර මමම උන් ලග්ගවන්නෙමි. ස්වාමී වූ දෙවියන් වහන්සේ කියනසේක. මම නැති වූ එකා සොයන්නෙමි. පන්නා දමනු ලැබුව එකා දෙවනුව ගෙනෙන්නෙමි. පොඩි වූ එකාගේ තුවාල බඳින්නෙමි. ලෙඩ වූ එකා ශක්තිමත් කරන්නෙමි. නමුත් මම තර වූ එවුන්ද ශක්තිමත් එවුන්ද නැති කර විනිශ්චයෙන් උන් පෝෂ්‍ය කරන්නෙමි. මේ පදයේදී දෙවියන් වහන්සේ මමම මාගේ බැටළුවන් පෝෂ්‍ය කරන්නෙමි කියා පවසන අතර දෙවියන් වහන්සේ ඔවුන්ගේ එඬේරා වනවාද කියාත් තවත් පදයක තිබෙනවා. 23 වන පදය. ඔවුන් පෝෂ්‍ය කිරීමට එකම එඬේරෙක් වන මාගේ සේවකයා වූ කවුරුන්ද දාවිත් නැගිටුවා ඔවුන් කෙරෙහි පත් කරන්නෙමි. හෙතෙම ඔවුන් පෝෂ්‍ය කොට ඔවුන්ගේ එඬේරා වන්නේය. ස්වාමින් වහන්සේ වන මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි. මාගේ සේවකයා වූ දාවිද්ද ඔවුන් අතරේ අධිපතියා වන්නේය. ස්වාමින් වහන්සේ වන මම ඒක කීමි. 15 වන පදයේ පවසන්නේ මමම මාගේ බැටළුවන් පෝෂ්‍ය කරන්නෙමි කියාය. තවද 23 වන පදයේ පවසන්නේ මාගේ සේවකයා වූ දාවිත් ඔවුන් පෝෂ්‍ය කරන්නේය කියාය. මේ පද දෙක බැලීමෙන් අප කලබල වෙන්න පුළුවන්. නමුත් අවසානයේදී මේ පද දෙකම සමානයි. දෙවියන් වහන්සේ 라는 이름을 가지고 දාවිත් යන නාමයෙන් මේ පොළොවට පැමිණෙන බව මේන් අදහස් වෙනවා. තම නැති වූ සියලු දරුවන් සෙවීමට මනුෂ්‍යයාගේ සමානත්වයෙන් උන්වහන්සේ පොළොවට පැමිණෙනවා කියා බයිබලය අපට උගන්වනවා. 37 වන පරිච්ඡේදයේ 24 වන පදය. මාගේ සේවකයා වූ දාවිත් කුමක්ද? ඔවුන් කෙරෙහි රජවන්නේය. ඔවුන් සියල්ලන්ටම එක එඬේරෙක් වන්නේය. එසකියල් අනාගත වක්තෘ පැමිණියේ ඊශ්‍රායලයේ දෙවන රජ වූ දාවිත්ගේ මරණයෙන් වසර 450කට පසුවයි. ඒ කාලයේදී දාවිත් වසර 450කට පෙර මිය ගොස් තිබුණා. එහෙමනම් එසකියල් 37:24 පෙන්වා දෙන දාවිත් කවුරුන් වෙන්න පුළුවන්ද? ඔහුගෙන් දෙවියන් වහන්සේව නිරූපණය වෙනවා. දාවිත් පොළොවට පැමිණ ඔවුන් පෝෂ්‍ය කරන්නේය කියා පැවසීමෙන් දෙවියන් වහන්සේ තමන් මාංශවත්ව පැමිණෙන බව විස්තර කළා. මාගේ සේවකයා වූ දාවිත් ඔවුන් කෙරෙහි රජවන්නේය. ඔවුන් සියල්ලන්ටම එක එඬේරෙක් වන්නේය. ඔහු මාගේ කුමක්ද? විනිශ්චයන් ලෙස හැසිර මාගේ පනත් කුමක්ද? පවත්වා ඒවා කරන්නෝය. මාගේ සේවකයා වූ යාකෝබ්ට දුන්නා වූ නුඹලාගේ පියවරුන් වාසය කළා වූ දේශයෙහි ඔවුන් වාසය කරනවා ඇත. එසේ ඔවුන් සහ ඔවුන්ගේ දරුවෝද ඔවුන්ගේ දරුවන්ගේ දරුවෝද සදා කාලයටම එහි වාසය කරන්නෝය. මාගේ සේවකයා වූ දාවිද්ද සදා කාලයටම ඔවුන්ට අධිපතියා වන්නේය. තවද මම කිනම් ගිවිසුමක්ද සමාදාන ගිවිසුමක් ඔවුන් සමග කරන්නෙමි. එය ඔවුන් සමග සදා කාල ගිවිසුමක් වන්නේය.
වන්නේය. මේ සදහකාල ගිවිසුම වන්නේ දාවිත් විසින් පිහිට වූ අලුත් ගිවිසුමයි. එය සදහකාල ගිවිසුමක්ය. මම ඔවුන් පිහිටුවා ඔවුන් වැඩිකොට මාගේ ශුද්ධස්ථානය ඔවුන් කෙරෙහි සදහකාලයටම පිහිටුවන්නෙමි. මාගේ මණ්ඩපයද ඔවුන් වෙත වන්නේය. මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි. ඔහු මාගේ සෙනග වන්නෝය. මාගේ ශුද්ධස්ථානය හැම කල්හිම ඔවුන් අතරෙහි තිබීමෙන් ඊශ්‍රායෙල් විසුද්ධ කරන ස්වාමින් වහන්සේ බව ජාතීන් දැනගන්නවා ඇත කියා කියාපන්නැයි කීය. එසකේල් 34 හා 37 යන පරිච්ඡේදයන් වල දෙවියන් වහන්සේ දාවිත් යන නාමයෙන් පැමිණෙන විටදී එඬේරෙකු නොමැතිව අතරමංව මුලාව සිටි තම බැටළුවන්ව රැස් කර තම බැටළුවන්ව පෝෂ්‍ය කරන්නේ කොහොමද? උන්වහන්සේ තම ව්‍යවස්ථාවන් ඔවුන්ට උගන්වා තම නියෝගයන් ඔවුන්ට කියා දෙමින් පවත්වනවා. ලූක් 22:7 ලියවී ඇත්තේ තවද පාස්කුව පූජා කළ යුතු වූ මුහුන් නොදෙමූ රොටි කන දවස පැමිණුණේය. එවිට උන්වහන්සේ පේතෘස්ද යොහන්ද යවමින් නුඹලා ගොස් අප විසින් පාස්කුව කන පිණිස පිළියෙල කරන්නයි කීසේක. 19 වන පදයේ පාස්කුව ගැන දෙවියන් වහන්සේ එක් නිගමනයක් තැබුවා. උන්වහන්සේ රොටිගෙන ස්තුති කොට කඩා ඔවුන්ට දී මේක නුඹලා උදෙසා දෙන ලද මාගේ ශරීරය. මා සිහි කිරීම පිණිස මේක කරන්නයි කීසේක. එලෙසම රාත්‍රී කෑමට පසු කුසලානදී මේ කුසලාන නුඹලා උදෙසා වගුරවන මාගේ ලේහි අලුත් ගිවිසුමය. අලුත් ගිවිසුම අවශ්‍ය වන්නේ උන්වහන්සේගේ පළමු පැමිණීමේදී පමණක් නොවේ. අවසන් දවස්වලදී අලුත් ගිවිසුමේ සත්‍ය අතුරුදහන්ව ගිය නිසා උන්වහන්සේගේ බැටළුවන් ආත්මිකව මුලා වී මුර්ගයන්ගේ ආහාර වුණා. ඉන්පසු දෙවියන් වහන්සේ පැවසුවේ මමම මාගේ බැටළුවන් පෝෂ්‍ය කර උන් ලග්ගවන්නෙමි. පොඩි වූ එකාගේ තුවාල බඳින්නෙමි. ලෙඩ වූ එකා ශක්තිමත් කරන්නෙමි. මා මේ සියල්ල කරන්නෙමි කියාය. තම නැති වූ බැටළුවන්ට ව්‍යවස්ථාවේ සත්‍ය එනම් අලුත් ගිවිසුම රැගෙන ඒම සඳහා දෙවියන් වහන්සේ අවසානයේදී දාවිත් ලෙස පැමිණෙන බව එයින් අදහස් කරනවා නේද? ඉන්පසු උන්වහන්සේ රොටි රැගෙන මේක මාගේ ශරීරය කියා පැවසුවා. තවද මිදියුෂගෙන මේක නුඹලා උදෙසා වගුරවන්නා වූ අලුත් ගිවිසුමේ මාගේ ලේය කියා පැවසුවා. මේ අවසන් දවස්වලදී සත්‍ය නැවත රැගෙන එන තැනන් වහන්සේ කවුරුන්ද? උන්වහන්සේ අපගේ දෙවියන් වහන්සේය. යෙසායා අනාගත වක්තෘ ඒ ගැන අනාවැකි කළා. යෙසායා 25:6 බලමු. සේනාවල ස්වාමින් වහන්සේද මේ කන්දේදී සියලු ජනයන්ට සාර වූ දෙයින් මංගල්‍යයක් එනම් රසවත් මුද්‍රික පානයෙන්ද ප්‍රණීත ආහාරයෙන්ද පෙරූ රසවත් මුද්‍රික පානයෙන්ද මංගල්‍යයක් සාධනසේක. දෙවියන් වහන්සේ විසින් කල් තබාගත් මිදියුෂෙන් එනම් රසවත් මිදියුෂෙන් මංගල්‍යයක් සාධනවා කියා බයිබලය පවසනවා. මිදියුෂෙන් ලබා දෙන්නේ කුමක්ද කියා සොයා බලමු. 7 වන පදය උන්වහන්සේ මේ කන්දේදී සියලු ජනයන් කෙරෙහි වසා තිබෙන වැස්මත් සියලු ජාතීන් කෙරෙහි අතුරා තිබෙන තිරයත් නැති කර දමනසේක. උන්වහන්සේ කුමක්ද? මරණය සදාකාලයටම ගිල දැමූසේක. මරණය සදාකාලයටම ගිල දමන්නා වූ මංගල්‍ය දෙවියන් වහන්සේ පැවැත්වුවා. මංගල්‍ය තුල මිදියුෂ සැපයනවා. එහෙමනම් අලුත් ගෙවිසුම තුල මිදියුෂ තුලින් සදහටම මරණය විනාශ කර දමන සටහන් ගැන සඳහන් වී තිබෙනවාද? ඒ පාස්කුවේ රොටි කන්නා වූ කවුරු නමුත් මිදියුෂ බොන්නා වූ කාට නමුත් කුමක්ද? සදාකාල ජීවනයේ තිබෙන බව දෙවියන් වහන්සේ විසින් පැවසූ නිසයි. මරණය සදාකාලයටම ගිල දැමීම යන කියමන අතර තිබෙන්නේ එකම තේරුමකි. මෙහි දෙවියන් වහන්සේ මිදියුෂෙන් මරණය සදාකාලයටම ගිල දමන බවට බයිබලය පවසනවා. යේසුස් වහන්සේ පාස්කුවේ රොටි හා මිදියුෂෙන් අලුත් ගිවිසුම පිහිටුවන බවට ලූක් 22 පෙන්වා දෙනවා. එහෙම නේද? මේ තුලින් අවසානයේදී අලුත් ගිවිසුම දෙවියන් වහන්සේ විසින් පිහිට වූ සදාකාල ජීවනයේ සත්‍ය බව අපට තේරුම් ගන්න පුළුවන්. 8 වන පදය උන්වහන්සේ මරණය සදාකාලයටම ගිල දැමූසේක. ස්වාමී වූ දෙවියන් වහන්සේ සියලු මුහුණු වලින් කඳුළු පිස දමනසේක. තමන් සෙනගගේ නින්දාවද මුළු පොළොවෙන් පහ කරනසේක. මක්නිසාද ස්වාමින් වහන්සේ ඒක කීසේක. 9 ඒ දවසෙහි මෙසේ කියනු ලබන්නේය. බලව මේ අපේ දෙවියන් වහන්සේය. අපි කුමක්ද? උන්වහන්සේ ගැන බලා සිටියෙමු. උන්වහන්සේ අප
ගලවනසේක්ක. මේ තැනැන් වහන්සේ ස්වාමින් වහන්සේය. 우리가 그를 අපි උන්වහන්සේගේ ගැලවීම ගැන 기뻐하며 ප්‍රීති සන්තෝෂ වන්නෙමුව. පියාණන් මේ පොළොවට පැමිණෙන්නට පෙර අප ආත්මිකව දුර්වලව එසකියල් 34හි අනාවැකි කර තිබූ ආකාරයටම එඬේරෙක් නැති බැටළුවන් මෙන් විසිර සිටියා. නමුත් සදාකාල ස්වර්ගීය නිවහනට ආපසු යාමට හැකිවන පිණිස දෙවියන් වහන්සේ අපගේ එඬේරාවීමට මේ පොළොවට පැමිණියා. අප දැන් එවන් ආශිර්වාදමත් ජීවිතයක් ගත කරනවා. එම නිසා යෙසායා 25 වන පදයේ පවසන්නේ මේ අපේ දෙවියන් වහන්සේය. අපි උන්වහන්සේ ගැන බලා සිටියෙමුව. උන්වහන්සේ අප ගලවනසේක කියාය. අපට සත්‍ය අවබෝධ කර දෙන තැනන් වහන්සේ වෙනුවෙන් අප බලා සිටින බවට බයිබලය පවසනවා. 육체 옷을 입고 දෙවියන් වහන්සේ මාංශවත්ව මේ පොළොවට පැමිණි නිසා 다윗의 이름으로 오셨다라고 උන්වහන්සේ දාවිද්ගේ නාමයෙන් පැමිණෙන බවට බයිබලය පවසනවා. 이미 이사야 9장에서도 යෙසායා 9හි සඳහන් කර ඇති ආකාරයට 것이다고 예언한 바도 있지 않습니까? උන්වහන්සේ දාවිද්ගේ සිංහාසනයේ රජකම් කිරීමටත් අනාවැකි වී තිබෙනවා. එහෙම නේද? 가운데 있습니다. මේ අනාවැකියට අනුව යේසුස් වහන්සේ පළමු වරට පැමිණි විටදී වසර 3ක් පුරාවට රාජ්‍යයේ සුභාරංචිය දේශනා කළා. තවද දෙවෙනි වර පැමිණීමේදී තම මෙහෙවරයේ ඉතිරි වසර 37ද සම්පූර්ණ කළා. එසේ කිරීමෙන් වසර 40ක දාවිද්ගේ රජකම් කිරීමේ අනාවැකිය ඉටු කර උන්වහන්සේ ස්වර්ගයට එසවුණා. මේ තුලින් උන්වහන්සේ සැබවින්ම අපගේ දෙවියන් වහන්සේ බව අපට තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම සෑම අනාවැකියක්ම පියාණන් විසින් එළිදරව් කළා වූ ස්වර්ගීය යෙරුසලෙම් මෑණියන් වෙත ඉලක්ක වෙනවා. එහෙම නේද? සියෝන් සහෝදර සහෝදරියනි, සැබවින්ම මේ අපේ දෙවියන් වහන්සේය. අප උන්වහන්සේ ගැන බලා සිටියෙමුව. උන්වහන්සේ අප ගලවන සේක කියා ආත්ම විශ්වාසයෙන් පවසමින් අපව ගලවා ගැනීමට මේ පොළොවට පැමිණි එලෝහිම් එනම් පියාණන්ගේත් මෑණියන්ගේත් මාර්ගය අනුගමනය කරන්න කියා ඔබෙන් ඉල්ලීමට මේ අවස්ථාවක් කරගන්නවා. ඒ තුලින් අපට සදාකාල ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්න පුළුවන්. දේශනාව අවසන් කරන්නම්. ඔබට බොහොම ස්තුතියි.